අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එටිට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක ඇමති ජනපති සහ අගමැති හමුවේ. දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිත සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මෙරටින් ආසාධිතයන් 1111ක්. අද තවත් ආසාධිතයන් 988ක්. කොවිඩ් මරණ 655 දක්වා ඉහළට. මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය ගැන අලුත්ම අනාවරණය. ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ විට කරදරයට පත්වෙලා තියෙන B117 කියන ප්‍රභේදය කියන එක අපි 100% වශයෙන් තහවුරු කරා. ඔක්සිජන් සොයන ඉන්දීය ජීවිත. ලෝම කැළඹූ ශ්‍රී ලාංකික සිසුවාගේ විශ්මිත සොයා ගැනීම. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයිෆෙන්ගී මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වුණා. මේ අතර කොවිඩ් ආසාදිතයන් පසුගිය සති කිහිපය තුළ මෙරටින් වැඩි වුවද කිසි විටක රට අගුළු නොදැමීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළේ චීන ආරක්ෂක අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී. චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ගේ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී 10:50ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. චීන රජයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට සංචාරය කරන පළමු අවස්ථාවද මේ වන අතර චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින්. මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා පිළිගත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහතුරුන් විසින්. ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා බෙහෙවින් ඵලදායී වූ බව සඳහන් කළ චීන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දෙරට අතර පවතින සබඳතා මේ සංචාරයේදී තවත් ශක්තිමත් වූ බවයි. මේ අතර චීන ආරක්ෂක අමාත්‍යවරයා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හම්බ වුණා. කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා චීන ආරක්ෂක අමාත්‍යවරයාට ස්තුතිය පළ කළා. පසුගිය සති කිහිපය තුළ COVID-19 ආසාදිතයන් පිරිස වැඩි වුණත් රටේ ආර්ථික හා සමාජීය බලපෑම සලකා මුළු රටම අගුළු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළා. පශ්චාත් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවට ඔබත් එකඟ වන බව මට විශ්වාසයි. කොවිඩ් වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව දැන් මුළු ලෝකයටම පැහැදිලි. චීනය සිනෝෆාම් එන්නත් ලක්ෂ 6ක් සහ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ඉතා නොමසුරුව අපට පරිත්‍යාග කිරීම ගැන මා ඉතා අගය කොට සලකනවා. ඔබගේ සංචාරය තුළින් අපගේ ශක්තිමත් හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මෙහිදී අදහස් දක්වමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ දෙරටෙහි ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරන බවයි. කොළඹ බොරලැස්කමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ලබාගත් COVID-19 වෛරස සාම්පල මගින් මෙරට පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර ගිය වෛරස් ප්‍රභේදය බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. පෞගිය දින කිහිපය තුළ ඉතා යහුසුලුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. අද උදෑසන විට අපි මේ වෙනකොට තහවුරු කරගෙන තිනවා දැනට කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ විට කරදරයට පත්වෙලා තියෙන B117 කියන ප්‍රභේදය කියන එක අපි 100% වශයෙන් තහවුරු කරා. ඉතින් පසුගිය කාලවල අපි ප්‍රධාන වශයෙන්ම දැක්කේ
ශ්‍රී ලාංකීය ප්‍රභේදය තමයි කියන්නේ B1411 කියන කාණ්ඩය තමයි බහුතරවම දැක්කේ. මේ විශේෂයෙන්ම පිටරටින් ආපු ප්‍රභේද එංගලන්තෙන් ආපු ප්‍රභේදයේ බොහෝ විට අපි දැක්කේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව. හැබැයි මේ වන විට අපිට මේ සමාජයේ වාර්තා වෙන ආසාදන සියල්ලක්ම පාහේ මේ කාණ්ඩය මගින් රිප්ලේස් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනට පේන ලක්ෂණ අනුව. ඉතින් මේ සඳහා වැඩිදුර අධ්‍යයන දැන් මේ වන විට අපගේ විද්‍යාගාරයේ සිදු වෙනවා. මේ වන විට දිවයින පුරා සාම්පල් ඉතා විශාල ලෙස අපි වෙත යොමු වෙලා තියෙනවා. දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඒ පැතිරෙන රෝගය මොන ප්‍රභේදයට අන්තර්ගතද නැද්ද කියලා හොයාගන්න. ඉදිරි දින 7 ඇතුළත ඒ සම්බන්ධයෙන් ලංකාව පුරාම සංචාරණය වන අනිකුත් ඒවා ගැනත් අදහසක් දෙන්න බලාපොරොත්තු. විද්‍යාත්මක සාධක ඔප්පු කරලා තියෙනවා මේකෙන් මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55ක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම ට්‍රාන්ස්මිසිබිලිටි එක කියන්නේ එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක්ට පැතිරීම 50ක් දක්වා වැඩි වෙනවා. අපි ඊයේ වෙනකම් කරපු පරීක්ෂණ කිසිවක මේ ඉන්දියන් වේරියන්ට් එක හමු වුණේ නැහැ. උක ලක්ෂණ එකක් තමයි උණ, වියලි කැස්ස. ඊට පසුව හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකියි. නමුත් ඒ අතරතුර තව රෝග ලක්ෂණ තියෙනවා. මහයට ඇඟපත වේදනාව, ඉසරදය, එහෙම නැත්නම් ගඳ සුවඳ නොදෙනී යාම. අපි දෙවෙනි රැළියේ දැක්ක මේ වෛරස් ප්‍රභේදයේ ඒ රෝග ලක්ෂණ තියෙනවා. වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පහළ වීමක් සහ රෝග ලක්ෂණ වල වැඩි වීමක් තමයි අපි දකින්නේ. ඒ අනුව මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවල එංගලන්තයේ පුරා පැතිර ගියේද මේ B117 ලෙස හඳුනාගෙන ඇති වෛරස ප්‍රභේදයයි. ඉතා සීඝ්‍ර ලෙස පැතිර ගිය මේ වෛරස ප්‍රභේදය හේතුවෙන් එංගලන්තයේ ඇතැම් දිනවල මරණ 1800 සීමාවද ඉක්මවා ගොස් තිබුණා. මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කිරීම හරහා මෙම වෛරසයේ පැතිර යාම පාලනය කළ හැකි බවයි. මු ආවරණය පැළඳීම, ඒ වගේම දුරස්ථභාවය තබා ගැනීම, කත් දෙක සේදීම කියන මේ මූලික කරුණු වලින් එළියට නොගිහිල්ලා අපිට ඊළඟ මාස 2 මාස 3 දිගටම හැමෝටම එක විදිහටම හැසිරෙන්න පුළුවන් වුණොත් ඉන්දියාවට වෙච්ච ඒ අභාග්‍යයට මුණ නොදී ලංකාව ජාතියක් විදිහට බේරා ගැනීමට අපි සියල්ලටම එකතු වී හැකියි කියන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. COVID-19 මර්ධනය සඳහා මෙරට ජනතාවට ලබා දුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අද සිදු කෙරුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ කොවිඩ් මර්ධන ක්‍රියාන්විතයේ යෙදී සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කළ බවයි. අදත් COVID-19 ආසාදිතයන් 988 දෙනෙක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,04,475ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද COVID-19 මරණ 6ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 661ක්. දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා වාර්තා වුණා. ඊයේ ආසාදිතයන් 1111 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 15 දෙනෙකු විදේශගතව සිට දෙවයිනට පැමිණි පුද්ගලයන්. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24න්ම ඊයේ ආසාදිතයන් වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 200ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 198 දෙනෙකු වාර්තා වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 119 දෙනෙකු වාර්තා වුණා. මේ රෝගය බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ ස්මතු වීම සිදු වෙනවා. ඒ වගේම සංකූලතා ඇතිවීම ඇති වෙනවා. ඔක්සිජන් ලබා දීමට අවශ්‍යතාවය ඇති වෙනවා. කුඩා දරුවන්ටත් වෙනදාට වඩා ආසාදිතයන් වීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. ඒ වගේම ගැබිණි මාතාවන්ට COVID-19 වැළඳුනොත් එයින් සංකූලතා ඇති විය හැකි බවත් ඒ වගේම දරු ප්‍රසූතියට බලපෑ හැකි බවටත් සාධක තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයන් 3 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් අද පෙරවරු 6 සිට එහි පිටවීමේ දුරටුව తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මත්තගොඩ සේප්පු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් 5 දෙනෙකුටද COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. ත්‍රිකුණාමලයේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සේවකයන් 8 දෙනෙකු ආසාදිතයන් ලෙස ඊයේ හඳුනා ගැනුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. අප්‍රේල් මාසයේ අපිට 518ක් වශයෙන් වාර්තා වෙනවා මුළු රෝගීන් සංඛ්‍යාව. මේ පසුගිය පැය 24 ඇතුළත රෝගීන් 67 දෙනෙකු වාර්තා වෙලා තිනවා. මධ්‍යම පළාත් සභාවේ කාර්ය මණ්ඩල සමාජිකයන් 2 දෙනෙකු ඇතුළු 3 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට අද හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ එක් අයෙකු එහි ආපනශාලාවේ සේවය කරන පුද්ගලයෙකු වන අතර ඒ අනුව ආපනශාලාව తాවකාලිකව වසා දැමීමට පියවරගත් බවයි.
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 5 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ බලාගාරයේ අවට ගම්මාන වන ලක්ෂපාන වග්ගම ප්‍රදේශයෙන් ආසාදිතයන් 14 දෙනෙකු සහ හයකනුව ප්‍රදේශයෙන් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ නමකට COVID-19 වැළඳීමත් සමග සැදැහැවතුන් සඳහා තාවකාලිකව රජමහා විහාරස්ථානයේ වසා දමා තිබෙනවා. නේවාසික රෝගියෙකුට COVID-19 වැළඳීම හේතුවෙන් මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රුහල සහ පංචකර්ම මධ්‍යස්ථානයේ සති 2ක කාලයක් සඳහා වසා දැමුණා. හොරණ මොරගහයින කර්මාන්ත ශාලාවක සේවකයන් 17 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට හඳුනා ගැනුණා. එහි සේවකයන් 50 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුවයි මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වින් ආසාදිතයන් බහුල ලෙස වාර්තා වීමත් සමග මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ඇතුළු පිරිසක් අද අහඹු PCR පරීක්ෂණ වලට ලක් කෙරුණා. මේ අතර පවතින තත්ත්වය මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. සෞඛ්‍යංශවල ක්‍රමවේදය අනුව තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. සෞඛ්‍ය උපදෙස් පරිදි සංචාරකයන් ගේන එකට ගේන. ඒ කටයුතු සිදු වෙනකොට ගුවන් තොටුපළක් වහලා තියන්න බෑ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් තොටුපළ වහන්න. නමුත් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉන්දියාව බුබුලක් හරහා තමයි ලංකාවට ඒ අය එන්නේ. පවතින තත්ත්වයක් එක්ක ක්‍රමවේදය වෙනස් කරලා සංචාරකයන් ලෙවල් 1 හෝටල් වල ඉන්න ඉන්දියාවෙන් එන කණ්ඩායම අනිවාර්යයෙන්ම හෝටලේ කාමරය තුල රඳ වෙන්න ක්‍රමවේදයක් එක්ක තමයි දැන් කටයුතු කරන්නේ. ඒ වගේම අපි මේ වෙනකොට ඉන්දියාව අපිත් සාකච්ඡා කරමින් ඒ එන ප්‍රමාණය පවා අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. COVID-19 මර්ධනය සඳහා මෙරට පුරවැසියන්ට ලබා දුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ආරම්භ කෙරුණා. පසුගිය ජනවාරි මාසයේ පළමු මාත්‍රාව ලබා දුන් ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සඳහායි අද දෙවන එන්නත් මාත්‍රාව ලබා දුන්නේ. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ආරම්භයේදී අපි ඇස්ට්‍රාසෙනික එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීමට නියමිතයි. අපිට පළවෙනි මාත්‍රාව ලබා දුන්න අනුපිළිවෙලටම දෙවනි මාත්‍රාව ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊට පස්සේ ආරක්ෂකාංශවල සමාජිකයන්ට ඒ ආදී අනුපිළිවෙලට එන්නත ලබා දෙන්න අපි කටයුතු යොදලා තියෙනවා. දැනට අප සතුව ලක්ෂ 3.5ක් තියෙනවා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා. පළවෙනි මාත්‍රාව අපි 9,25,000කට ලබා දීලා තියෙන නිසා අපිට තවත් මදිපාඩුවක් තියෙනවා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක්. අපිට ඉන්දියාව දැනුම් දීලා තියෙනවා නුදුරේදීම මේ ප්‍රමාණයත් ලබා දෙනවා කියලා. මේ අතර ඉදිරිපෙළ COVID-19 මර්ධන රාජකාරීවල නිරතව සිටින යුද හමුදා සමාජිකයන්ට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණේ කොළඹ යුද හමුදා රෝහලේදී. මේ අතර පවතින තත්ත්වය මත රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එතුමා සඳහන් කළේ යම් ප්‍රදේශයක COVID-19 ආසාදිතයින් අධික ලෙස වාර්තා වුවහොත් එම ප්‍රදේශයේ පමණක් පූර්ව දැනුම් දීමකින් තොරව හුදකලා කිරීමේ හැකියාවක් පවතින බවයි. එබැවින් එම අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර යම් ප්‍රමාණයක් රැස් කර තබා ගැනීම වඩාත් සුදුසු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ පසුගිය දින අද ඊයේ සහ පෙරේදා දිනවලදී අපි සම්යම් පළාත්වල ග්‍රාම නිලධාරි වසම් පොලිස් වසම් කුලියාපිය වගේ හුදකලා කිරීමේදී පෙර දැනුම් දීමක් කරලා හුදකලා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ ලැබෙන්නේ නැහැ මන්ද කොයිඩ් ආසාදිතයන්ගේ මේ අවස්ථාවේ තිබෙන තත්ත්වයක් එක්ක වෛද්‍යවරුන් අපිට උපදෙස් දෙන්න එක වහාම ඒ අවස්ථාවේදීම හුදකලා කළ යුතුයි කියලා. ඒකින්ද එවැනි අවස්ථාවක් රටේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන්. තමුන්ගේ ග්‍රාම නිලධාරි වසම නැත්නම් ඔබගේ පළාතේ කොයිඩ් ආසාදිතයන්ගේ යම්කිසි සැලකිය යුතු වර්ධනයක් දකිනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රදේශය නැත්නම් ඒක ගම ග්‍රාම නිලධාරි වසම නැත්නම් ඒ පාර වැසීමට අපි කටයුතු කරන ලබනවා. එවැනි අවස්ථාවන්හිදී බොහෝ විට තමුන්ට ආහාර පාන අඩු උනායි කියලා නැත්නම් එසේත් නොමැති නම් අපිට තවත් දිනයක් දෙන්න නැත්නම් අපිට අවස්ථාවක් දෙන්න කාල සීමාවක් දීලා වහන්න කියන තත්ත්වයක් ඇති නොවෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි පැවසුවේ මේ ආකාරයෙන් ඕනම අවස්ථාවකට සූදානමින් සිටිය යුතු රටේ යම්කිසි තත්ත්වයක් තිබෙන බව. එසේ වෙනමති නම් දැනට තිබෙන තත්ත්වයට රට වහන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් යාපනයේ හින්දු කෝවිලක පැවැත් වූ තේරු උත්සවයක් සම්බන්ධයෙන් එය සංවිධානය කළ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති කඩකල පුද්ගලයන් මෙවන විට 3900 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
COVID-19 වෛරසයෙන් මේ වන විට සියලුම දිස්ත්‍රික්කයන්ට බලපෑම් එල්ලවෙමින් පවතිනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන මීට මාස කිහිපයකට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කරනු ලැබුවා. ඊට අනුගත නොවෙමින් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, දැනුවත් කිරීම සහ අවවාද කිරීම වැඩසටහන් දෙවයිනම ආවරණය වන පරිදි සියලුම පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක කර තිබෙනවා. එහෙත් මෙම උපදෙස් සහ අවවාද නොසලකා ඇතැම් පිරිස් විවිධ උත්සව සහ ආගමික වැඩසටහන් මෙන්ම ක්‍රීඩා උත්සව සංවිධානය කර තිබෙන බවද වාර්තා වනවා. පසුගේ 25 වන දින මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා යාපනයේ හින්දු කෝවිලක තේරු උත්සවයක් පවත්වා තිබෙනවා. මෙම උත්සවය සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ගෙන් බොහෝ පිරිස් මුව ආවරණ නොපැළඳ දුරස්ථභාවයෙන් නොසලකා නිරෝධායන නීති කඩ කරමින් උත්සවය සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. මේ සම්බන්ධයෙන් යාපනයේ පොලිසියට සිදු කළ දැනුම් දීම් වලට අනුව ඒ සංවිධානය කළ කෝවිල් පාලක සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය කියා සිටිය අත්අඩංගුවටගත් මෙම පුද්ගලයන් දෙදෙනා කෝවිලේ පූජක කමිටුව, වාද්‍ය කණ්ඩායම්, පාලක සභාව ඇතුළු විශාල පිරිසක් PCR පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බවයි. මේ අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණය අවට රැඳී සිටි බොහෝ පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන් එම පිරිස් ඉවත් කිරීමට පොලිසිය මෙලෙස ක්‍රියා කළා. අද උදැසන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් විශාල පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා. ත්‍රිකුණාමලේ පොලිසිය විසින් අද උදෑසන නගරය කේන්ද්‍ර කරගෙන විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් රැසකට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කළ බවයි පොලිසිය කියා සිටියේ. මහනුවර නගරයේ සහ ප්‍රධාන වෙළඳපොළ කේන්ද්‍ර කරගෙන හදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී වෙළඳුන් සහ පාරිභෝගිකයන් රැසකට එරෙහිව ක්‍රියා කිරීමට පොලිසිය පියවර ගත්තා. COVID-19 වෛරසය හමුවේ හුදකලා කර ඇති ප්‍රදේශවල පොදු ස්ථානවලට ඇතැම් පිරිස එක්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි වුණා. ඔවුන්ට උපදෙස් සහ අවවාද කිරීමට මෙන්ම ඇතැම් පිරිස අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගත්තා. හපුතලේ නගරේ පොදුස්ථාන සහ මාර්ග විෂබීජහරණයට ලක් කිරීමේ වැඩසටහනක්ද අද ආරම්භ කරනු ලැබුවේ හපුතලේ පොලිසිය මගින්. දඹුල්ල හාලිඇල කුලියාපිටිය මාතලේ සහ මාලබේ ප්‍රදේශ ඇතුළු දෙවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනේද මුව ආවරණ නොපැළඳෙන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. දැන්වත් දාගන්න ඉතින් කියන දේ අහලා. ඕ මාස් එක රින්ගා වැටලා සිල් ගන්න ඉන්නේ. ඈ රින්ගා වැටලා. දැන් තමයි වැටෙන්නේ මම. අනිත් වෙන මොනවා හරි වැටි. මාස් එකක් දාගන්න ගිහලා. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩගල පුද්ගලයන් 3900 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම නීති කඩ කරන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැරදිකරුවන් වුවහොත් රුපියල් 10,000ක දඩයකට හෝ මාස 6ක සිර දඬුවමකට යටත් කිරීමට හැකියාවක් පවතින බවයි. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් පෙරේරා නොහොත් දත සුදා නැමැත්තා පොලිසු විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු ඩුබායි රාජ්‍යයට අයත් සිම්පතක් යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිය ජාවාරම මෙහෙයවා ඇති බවටයි අනාවරණය වුණේ. මෙරට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් කොටු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව එවැනි මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පිළිබඳව පොලිස් විශේෂකාර්ය බලකායට තොරතුරක් ලැබුණා. පොලිස් විශේෂකාර බලකා අනදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතා ලබා දුන් උපදෙස් මත ඒකරාශී වූ පොලිස් විශේෂකාර බලකා සෙබළුන් මෙලෙස සැලසුම් සකස් කරන්නේ දෙහිවල ප්‍රදේශයේ රැඳී සිටින මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරු කොටු කර ගැනීම මෙහෙයුමක් සඳහායි. එම සැලසුමෙන් පසුව අදාළ සෙබළුන් දෙහිවල පන්සල පාර ප්‍රදේශයේ නිවස වෙත මෙලෙස ගමන් කළා. අනතුරුව නිවස පරීක්ෂා කළ විශේෂකාර්ය බලකා සෙබළුන්ට හැකි වුණේ 43 හැවිරිදි උපුල් පෙරේරා නොහොත් දත සුදා නැමැත්තා
හෙරොයින් ග්‍රෑම් 14ක් සහ රුපියල් 3,77,000ක මුදලක් සමග අත්අඩංගුවට ගැනීමටයි. ඊට අමතරව ජංගම දුරකථනයක් සහ ඩුබයි රාජ්‍යයට අයත් සින්පතක් මෙන්ම බැංකු පාස් පොතක්ද සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බළකා සෙබළුන් කටයුතු කළා. ඔහු ඩුබයි රාජ්‍යයේ සිට එම ජාවාරම සිදු කරගෙන යන බවටයි ආරක්ෂක අංශ සැක පළ කර තිබෙන්නේ. දෙහිවල ප්‍රදේශයේ මේ නිවස තුළ අදාළ සැකකරු රැඳී සිටියත් ඔහුට පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස කිහිපයක් මෙන්ම හෝටල් කිහිපයක්ද ඇති බවට පොලිස් විශේෂකාර බලකාය අනාවරණය කරගෙන තිබෙනවා. ඉතින් ඔහු මේ දෙහිවල ප්‍රදේශයේ නිවස තුළ සිට තමයි Tamanගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ. ඉතින් මේ පොලිස් විශේෂකාර බලකා සෙබළුන් තව දුරටත් මේ නිවස පරීක්ෂා කරන්නේ ඔහු සංගවා ඇති මත්ද්‍රව්‍ය හෝ වෙනත් යමක් තිබේද යන පිළිබඳව සොයා ගැනීම සඳහායි. අටේ මෙහෙයුම පරක් තෙරක් නොපෙනෙන මේ මහා විශ්වයේ තවමත් හෙළි නොවූ රහස් මොනතරම් නම් තිබේදැයි අප කවුරුවත් හරි හැටි දන්නේ නැහැ. ඒ නිසාම විශ්වයේ සැඟවුණු මේ රහස් ගැන සොයන්නට නාසා ආයතනය වගේම විවිධ රටවල විද්‍යාඥයින් තුළ තිබෙන්නේ ලොකු උනන්දුවක්. කළු කුහරය එහෙමත් නැත්නම් බ්ලැක් හෝල් කියන්නෙත් මේ විශ්වයේ තිබෙන එවැනි රහස් කොන්නකින් පිරුණු තවමත් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් දිනාගෙන ඇති දෙයක්. කිසිදු පදාර්ථයකට හෝ ආලෝකයට පවා පිටවිය නොහැකි ලෙස විශාල ගුරුත්වාකර්ෂණයකට හිමිකම් කියනු ලබන කළු පැහැති කුහරයක් ලෙස පෙන්නුම් කෙරෙන අභ්‍යවකාශයේ කොටසක් කළු කුහරය ලෙසින් සරලව හැඳින්වෙන බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඒක සීමාවක් තියෙනවා. ඒකේ අපි ඉවෙන්ට් හොරයිසන් හේවත් සිද්ධි නිම්මලල්ල කියලා කියන. එතනින් ඇතුලේ තියෙන තත්ත්වය තමයි මේකට වැටෙන ඕනෑම දෙයක් ආලෝකයේ පවා ආලෝක කිරණයක් පවා ඇදලා ගන්නවා. ඒකෙන් පිට වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කළු හේවත් ගූඩාගත කියලා කියනවා අපි තව නමකින් බ්ලැක් හෝල් කියලා කියන ඉංග්‍රීසි එතකොට කළු කුහර කියලා කියන්නේ ඒකෙන් පිට වෙන්නේ නැති නිසා කළු පාටයි. තම ආචාර්ය උපාධිය වෙනුවෙන් ඇමරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන තරිඳු සිය පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දෙමින් පසුගියදා ලොවට අනාවරණය කළේ පෘථිවියට ආසන්නතම කළු කුහරය සොයා ගැනීමට තමන්ට හැකි වූ බවයි. මා ඇතුළු කණ්ඩායම විසින් සොයාගත් මෙම බ්ලැක් හෝල් එක දැනට සොයාගත් පෘථිවියට ආසන්නම සහ කුඩාම බ්ලැක් හෝල් එකයි. ලංකාවේ තාරකා විද්‍යාවට කැමති සිසුන්ට ඒ සඳහා යොමු වීමට අද පවතින අන්තර්ජාල පහසුකම් මගින් තමන්ගේ දැනුම වැඩි කර ගැනීමට ගණිතය සහ පරිගණක විද්‍යාව කෙරෙහි යොමු වීම අවශ්‍ය වේ. තරිඳුගේ මේ සොයා ගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉමහත් කීර්තියක් ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ හොයන්න හරි අමාරුයි. ඇයි මුකුත් ආලෝකයක් අනිත් තරු වගේ පිට වෙන්නේ නැහැනේ. ඒ අනුව විවිධ ක්‍රම භාවිතා කරලා තමයි මේවා සොයාගන්නේ. ඉතින් මේ සොයා ගැනීම නිසා ගොඩක් වැදගත් වෙනවා තාරකා විද්‍යාත්මක වශයෙන් විශේෂයෙන්ම අපේ ලාංකිකයෙක් සොයාගත් නිසා. පාසල් අවධියේ සිට තරිඳුගේ හැකියාවන් ගැන මනා අවබෝධයෙන් සිටි ඔහුගේ මව්පියන් නිවැරදි මාවතකට ඔහුව යොමු කිරීමෙන් තරිඳු අද ලබා ඇති ජයග්‍රහණය ගැන ඔවුන්ට ඇත්තේ සැබෑම අභිමානයක්. තරිඳු ජයසිංහ කියන්නේ මගේ පුතා. තාරකා විද්‍යාව ගැන ලොකු උනන්දුවකින් වැඩ කරා. ගොඩක්ම දක්ෂතා දැක්වුවා ඉස්කෝලේදී. තියා පොඩි කාලේ ඉඳන්ම ඉතාමත් දක්ෂයි ඇනලිසිස් ඩේටා ඇනලයිස් කරන්න. පොඩි කාලේ ඉඳන් මේ දක්ෂතාවයල් පෙන්නුවා. ලේඅවිටි ඉස්සෙල් තියා පරීක්ෂණ පත්‍රය වලින් විදේව හොයලා තරු දාස් ගානක් රස ගානක් හොයාගෙන තියෙනවා. ඇත්තටම මේ අපි දෙමාපිය විදියට ඉතාමත් සතුටුයි. ඔබ යලිත් ලයිව් එටිට සමගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා කතෝලික හිමිවරුන්ට බහර දුන් රහස්‍ය ලිපිගොනුවකට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස එහි අධ්‍යක්ෂවරයා මරදාන සාමූහික සහ සමාජීය කේන්ද්‍රයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අදාළ ඉල්ලීම සිදු කර ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කතෝලික දේවස්ථාන කිහිපයක පියතුමන්ලා ඇතුළු කන්‍යා සෝහිරයන් පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය 26 වනදායි. මෙම අවස්ථාවේදී කතෝලික පියතුමන්ලාට ලබා දුන් බව පැවසෙන රහස්‍ය ලියවිල්ලක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය විමර්ශන සිදු කරමින් පවතිනවා. මේ
අතරතුර පසුගිය 26 වෙනිදා පාස්කු ප්‍රහාරයේ රහස් තොරතුරු අඩංගු විශේෂ වාර්තාවක් යම් පිරිසක් විසින් කතෝලික පියතුමන් පිරිසක් වෙත කොළඹ පිහිටි දේවස්ථානයකදී ලබා දුන් බවට ප්‍රවෘත්තියක් පළ වුණා. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ මෙම විමර්ශන අවසන් කිරීමට දත්ත රැස් කරමින් සිටින කාල පරිච්ඡේදයක්. මෙම කාල පරිච්ඡේදය තුලදී එවැනි රහස්‍ය තොරතුරු තිබේ නම් ඒවා ඊටම වැදගත් වෙනවා විමර්ශනය සඳහා. ඒ නිසා එම රහස් තොරතුරු අඩංගු වාර්තාව බාරගත් කොළඹ 10 පිහිටි සමාජ හා ආගමික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා වෙතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එම ඉල්ලීමේ සඳහන් වන්නේ පසුගිය 26 වෙනි දින ඔවුන් වෙත බාර දුන් එම වාර්තාවේ විමර්ශනයට අදාළ කරුණු තිබේ නම් ඒවා ලබා දෙන ලෙසට. මේ අතර පාස්කු ප්‍රහාරයේ සිදුවී වසර 2ක් ගෙවී ගියද වරදකරුවන්ට දඬුවම් කිරීම හෝ මහමුලකරුවන් හෙළිදරව් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසන්නේ පරීක්ෂණ සිදු කරන මුවාවෙන් සිදු කරන විපක්ෂ දේශපාලනඥයින් මර්ධනය ආණ්ඩුව වහම නතර කළ යුතු බවයි. මේ අතර වනාත විල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කඳවුරක් පවත්වාගෙන යාම සහ පුපුරණ ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. එසේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන ලද්දේ චෝදනා 14ක් සම්බන්ධයෙනි. එසේම මෙම අධිචෝදනා පත්‍රය මත ගරු නීතිපතිතුමා විසින් ගරු අග්‍ර විනිශ්චයකාරතුමන් වෙත නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කිරීමට ඉල්ලීමක් අද දින ලිඛිතව ඉදිරිපත් කළ බවටද මේ අවස්ථාවේදී දැනුම් දීමක් සිදු කරනවා. මේ අතර පාස්කු පරීක්ෂණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදත් අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සිදුවෙනවා අහවල් දවසේ අහවල් ස්ථානවලට බෝම්බ ගහනවා කියලා ඉන්දියානු ඔත්තු සේවයෙන් දැනුම් දීලා තියෙද්දිත් ඒක වළක්ව ගන්න බැරි වෙච්ච රජයක් තමයි මේ රටේ පාලනේ හිටියේ. වැරදිකරුවෝ ඉන්නවනම් දේශපාලන මත දේශපාලන පක්ෂ පාටපාද ભેදයකින් තොරව දඬුවම් කළ යුතුයි. ඒගොල්ලෝ ආණ්ඩුවේ ඉන්නවද විපක්ෂයේ ඉන්නවද කියන එක අදාළ නැහැ. හැබැයි කරන දේවල් සාධාරණව සිද්ධ වෙන්න ඕනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය වෙන්නේ නැහැ කියලා ආණ්ඩුවට චෝදනාවක් කරපු අයම ඒ පරීක්ෂණ කටයුතු සිදු කරගන්න ඒ අදාළ ආයතන ක්‍රියාත්මක කරද්දී ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරනවා දේශපාලන දඩයමකට කියලා. ICC දූෂණ මර්දන චෝදනා යටතේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කළා. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ රාත්‍රියක්.